හරි අවසාන කොටසේ D කියන කොටස අපි බලන්නේ Pomeranian is a dwarf miniature. Pomeranian කියන්නේ ඊටම කුඩා අශ්වය. Horse and the world's smallest horse ලෝකේ ඉන්න කුඩාම අශ්වය. She stands උස at 43 centimeters. Centimeters 43යි. Centimeter 43ක් කියන්නේ ඉතින් නේද? Centimeter 30ක් කියන්නේ අඩියක් නේද? උන අඩියයි අඩි එකමාරකට චුට්ටක් අඩු යනකල් දෙකක් අඩු. සෙන්ටිමීටර් දෙකක් අඩු නේ. right. එහෙනම් සෙන්ටිමීටර් 43ක් තමයි මෙයාගේ උස. and weight බර කොච්චරද? එයාගේ බර 26 kilograms. kilograms 26යි බර. She was born on a farm in America. ඇමරිකාවේ ගොවිපලක තමයි මේ අශ්වයා කුඩා අශ්වයා ඉපදිලා තියෙන්නේ. ඒක හොයාගන්න ලේසි. E කියන කොටස. Two brothers from Canada. සහෝදර දෙන්නේ කැනඩාවේ have produced නිෂ්පාදනය කරලා තියෙනවා. The smallest book ලෝකේ කුඩාම පොත in the world. You need an electronic microscope to read it. ඔයාට ඕන විද්‍යුත් අන්වීක්ෂයක් මේ පොත කියවන්න. විද්‍යුත් අන්වීක්ෂයක් ඕන මේ පොත කියවන්න. Electronic microscope කියන්නේ අන්වීක්ෂය. To read it. Teeny Ted from Turnip Town. Teeny Ted කොහෙන්ද Turnip කියන town එකෙන්. The world's smallest book ලෝකේ කුඩාම පොත is a reproduction නැවත නිෂ්පාදනයක් of a 30 page tale. sorry පිටු 30ක කතාවක් තියෙනවා. හරි Teeny Ted කියන එක කාගේද මේ Turnip Town. The world's smallest book එක තමයි ලෝකේ තියෙන කුඩාම පොත. මේක පිටු 30ක කතාවක්ලු තියෙන. tale කියන්නේ කතාව. හරි. දැන් එනවා ඉක්මනින්ම අඳුර ගන්න දැන් මොනවද පින්තූර ටික කියලා. පැරග්‍රාෆ් එකට ගැලපෙන පික්චර්ස් ටික විනාඩියකින් ඔයාලට දැන් අඳුර ගන්න පුළුවන්. දැනටවත් මාක් කරගෙන ඇති. මම අහන්න ඊට පස්සේ කියන්න. හරි. paragraph 1. sorry paragraph A. A කියන paragraph එකට ගැලපෙන picture එක කියන බලන්න. lizard. කටුස්ස කුඩාම කටුස්සලෝ. picture 2. picture 2. හරි. picture 2 ගැලපෙන්නේ. second B කියන එක පිටුරේ බලමු. world's smallest fish ලෝකේ කුඩාම මාළුවා. picture 1. C. Teddy bear made by German. Picture 3. Picture 3. Tamilina is a dwarf miniature. Udamasaya. Picture 5. Picture 5. 5. Picture 5. Smallest book. Picture 4. Hari. 4. ඒ ටික හරි. ඔයාලට තියෙන homework එක තමයි එහෙනම් ඔතන මාක් කරගන්න. Now copy the table into your books and complete it. 55 වෙනි පිටුවේ මෙන්න මේ උඩ තියෙන grid එකක් මේ. මේ grid එක complete කරගෙන ඉන්න ඕන ගෙදර. හරි. පැහැදිලි කරන්නේ කොහොමද කියලා. Think or animal පළවෙනි column එකේ ලියන්න ඕන දෙය හෝ සතා කවුද කියලා. දැන් උදාහරණයක් පළවෙනි එකට අපිට ගන්න පුළුවන් picture 1 එක අපි ගත්තොත් නෑ A වල ඉඳන් පටන් ගන්න ඕනේ. නෑ මම බෝවන් ඉඳන් ගන්න. A picture 1 කියන්නේ දෙවෙනි paragraph එක B paragraph එක කියවන්න වෙන්නේ. එහෙනම් animal කෙනෙක් ඉන්නේ fish smallest fish එන පළවෙනි එකේ ලියනවා. country town කොයි රටෙන්ද හොයාගත්තේ කියලා ඔයාලා ලියන්න ඕන. මොකද්ද රට? Indonesian island of Sumatra. Sumatra ඒක ලියනවා. size එකයි special features ලියන්න පුළුවන්. size එක about 7.9 millimeter. millimeter 7.9ක් තමයි විශාල වෙන්නේ දිග වෙන්නේ.
විශේෂත්වය the smallest fish. විශේෂත්වය smallest fish. ලෝකේ කුඩාම මාළුවා ඕන. වෙන දෙයක් නම් ලියන්නේ නැහැ size එක විතරයි ලියන්නේ නේද? අන්න ඒ වගේ number 2 ඊට පස්සේ ලියන්න වෙන්නේ lizard ගැන. හරි නේද? පුළුවන් නේද වැඩේ කරගෙන ඉන්න? දෙය හෝ සතා රට size එක සහ විශේෂ ලක්ෂණ මොනවා හරි තියෙනවා නම්. right? පුළුවන් ද කරන්න? පුළුවන් නේ? හරි. Yes, sir. right, we will do it. හරි. ඊළඟ දවසේ අපි ග්‍රැමර් කොටස සාකච්ඡා කරලම activity 5.5 කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට වැඩේ හොඳට ගැලපෙනවා. අපි පාඩම ඉගෙනගෙන මේ පොතේ කොටස දෙන්නේ. එතකොට ওই පොතේ කොටස නොතේරෙන්නේ නැහැ. හොඳට තේරෙන්න 5.5 කියලා දෙන්න පුළුවන්. හරිද? ඒ නිසා අපි මේ කොටසෙන් තියෙන අවතරන ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ අමාරු වචන හොයාගෙන ඉන්න අමතක කරන්න එපා. පිටු 5ක විතර අනිවාර්යෙන් හොයලා තියාගන්න. හොයලා දැන් දැනට නවත්තලා තියෙන තැන ඉඳන්. හරි. ඊළඟට අවසන් කොටස අපි යන්නේ මෙන්න මේ ටියුට් එකේ අවසාන පිටුව තියෙන. I think yes, I am correct. poem එකක් තියෙන. හරි. එතකොට මතක තියාගන්න මේ ටියුට් එක අවසන් වෙනවා. අදින් ඊට අමතරව මට පුළුවන් අපිට පුළුවන් 21 වෙනකන් දැනට අහපව් කර්ෆියු කන්ටිනියු කරලා තියෙන්නේ. ඒ නිසා හරියටම කියන්න බෑ 21 පස්සේ අපිට දවසක් දෙන්න පුළුවන්ද කියලා ටියුට් ගන්න ආයේ කොහොම වෙයිද දන්නේ නැහැ. ඒක කන්ටිනියු වෙන්න පුළුවන්. Right? Because the last yesterday I think over 100 deaths occurred. මරණ 100 ගානක් ඊයේ සිද්ධ වුණානේ. ඒ නිසා මේ ක්ලෝස් කරගෙන හිටියා කියලා එහෙම පේන්නේ නැහැ අපිට මේ අඩුවක්. අනික ක්ලෝස් කරා කියලා ඉතින් අනිත් ගොඩක් වෙලාට ගත්තාම අපි ටවුන් එකට ගියොත් ෂොප් ගොඩක් ඒවා ඇරලා ඕපන් පාරේ වාහන උණු කරන් යනවා වෙනවා. රයිට්? මේවා තියෙනවා. ඉතින් අත්‍යවශ්‍ය සේවාවන් එක මිනිස්සු ඒ ඇස්සේ එක එක පර්මිට්ස් අරගෙන travel කරන අවස්ථාව වුණ තරම් තියෙනවා. හරි? ඒකෝර නිකන් ඕපන් වගේ ගතියකුත් පේනවා. ස්කූල් ටික වහලා අනිත් ආයතන වහලා තියෙනවා. නමුත් භාගයක් නිකන් ඕපන් ගතියකුත් පේනවා. කොහොම හරි අඩුවක් නෑ මේ වහගෙන හිටියා කියලා තාම. ඒ නිසා අනාගතය ගැන තාම තීරණයක් ගන්න බෑ. ස්කූල් පටන් ගන්න කවද්ද? ක්ලාසස් නෝමලි පටන් ගන්න වෙන්නේ කවද්ද කියන එක සම්බන්ධව. ටියුට් එකක් දෙන්න එහෙම එන්න කියලා කියන්න පුළුවන් කමක් තියෙන්නේ නෑ. 21 වෙනකම් ගිහලා ඒක සතිපුරක්ම ගිහිල්ලා. හරි? ඒ නිසා ඔබට පුළුවන් නම් මට PDF එකක් වගේ ගෲප් එකට දාන්න පුළුවන්. මම ඒකයි අර කිව්වේ ඔයාලට WhatsApp number එක එවන්න කියලා. දැන් කීප දෙනෙක් දැන් මට දැන් ක්ලාස් ඉවරලා හරි කමක් නැහැ නමත් එක්ක මගේ නම්බර් එකට මගේ WhatsApp number එක දාගන්න. එතකොට ඒ අයට විතරක් මට ඉන්න ක්ලාස් එකේ ඉන්න කට්ටියට විතරක් ඒ ටියුට් එක එවන්න පුළුවන්. හරිද? මේ WhatsApp number එකට මට පුළුවන් එවන්න. හරිද? ඔයාගේ WhatsApp number එකයි නමයි. එතකොට අපිට ඉන්න ටිකට විතරක් වෙනම group එකක් හදාගන්න පුළුවන්. දැන් මම PDF එකක් හරි එතකොට ඒගොල්ලන්ට එවනවා. පොදුවේ අර group වලට දාන්න නැතුව. හරි? හොඳයි. poem එක අහගන්න එනවා. Nature's music. Read the poem and ask the questions. poem එක කියවලා ප්‍රශ්න වලට උත්තර ලියන්න කියලා කියනවා. Nature's music කියන එකයි තියෙන්නේ. සබාදහමේ සංගීතය. Nature's music. I love nature's music. මම කැමති සබාදහමේ music. මොකද love කියන්නේ ගොඩක් ආසයි කියන එක. love කියන්නේ ගොඩක් ආසයි කැමති. Nature's music කියන්නේ සබාදහමේ සංගීතයට. And summer time ඉම්හාන කාලේ songs ඉම්හාන කාලේ ගීත වලට මම කැමතියි. Right? In the forest great singers කැලෑවේ ඇය great singers ශ්‍රේෂ්ඨ ගායකයෝ ඉන්නවා. උසස් ගායකයෝ ඉන්නවා. Gather in throngs
gather කියන්නේ එකතු වෙලා in throngs කියන්නේ එකට සමූහයක් විදියට. හරි? gather in throngs සමූහයක් ලෙස එකතු වෙලා. එතකොට දැන් මේ nature poems nature music ගත්තාම මොනවද තියෙන්නේ? දැන් ඇලකින් දොලකින් වතුර ගලාගෙන යනකොට එන ඒ music එක. right? සුළඟට සමහර අතු වලින් නැගෙන ඒ ශබ්ද සමහර bushes වලින් පඳුරු වලින් නැගෙන ශබ්ද right ඒවා අහගෙන හිටියොත් හරියට nature music වගේ තමයි හරි ඒකට ඇහුම්කන් දෙන්න අර heart එකක් mind එකක් තියෙන්න ඕන හරි ඒක තමයි nature music second stanza the wind plays the harp wind කියන්නේ සුළඟ වාදනය කරනවලු harp කියන්නේ වීණා විශේෂයක් සුළඟ වාදනය කරන වීණා ශබ්දය. ඒකේ harp කියන එකේ තේරුම වීණා විශේෂයක් ඈ harp කියන්නේ. And the bird take the tune. කුරුල්ල මොකද කරන්නේ? tune එක වාදනය ගන්නවා. ඒගොල්ලෝ තමයි එක යක් tune කරලා ගන්න. කුරුල්ල තව සද්දයක් හොදට ලස්සන කරලා දෙනවා. The bass part is sung. bass කියන්නේ මධ්‍ය ස්වරය. මධ්‍ය ස්වරය. part is sung. part pass කියන්නේ මේ අඩු ස්වරය කියන එක bass part. ඒක ගායනවලු. By the man in the moon. කොහෙන්ද? ප්‍රධාන වශයෙන් හඳ. ඊළඟට තුන්වෙනි ස්ටැන්ස් එකකින් කියනවා each one knows හැමදෙනාම දන්නවලු their part. ඒගොල්ලන්ගේ කොටස්. සබාද අපි මේ ඉන්න කට්ටියගේ ඒගොල්ලන්ගේ කොටස ඒගොල්ලෝ දන්නවා. To the very last letter. අන්තිම මොහොත දක්වා අන්තිම අකුර දක්වා and even our radio අපේ රේඩියෝ එක පවා doesn't sound any better අපේ රේඩියෝ එකේවත් එච්චර ලස්සනට ශබ්ද එන්නේ නැහැලු මේ සබාදහමේ නැගෙන මියුසික් එක සංගීතය වගේ ඔන්න ඔකයි poem එක අපි අහන ප්‍රශ්න තමයි what is the main theme of the poem මේ poem එකේ තේමාව මොකක්ද මොකද තේමාව theme කියන්නේ තේමාවනේ what is the main theme nature's music නේද nature's music ලියා ගන්න පුළුවන් nature's music කියලා ලියවද කවුද කට්ටිය ලියවද හරිද කට්ටිය සමහරව දැන් ලියුවෙන nature's music number 2 who is the author of this poem මේ poem එකේ author කතුවරයා කවුද අහනවා ඔය උඩින්ම ඉන්නේ කවුද පියුමේ author මේකේ poem එකේ who is the author Lenore Hetrick තමයි කතුවරයා. ඔව් Lenore Hetrick කතුවරයා. Nature's music කියන ඉස්සරහින් දාලා තියෙන බයි කියලා අන්නේ එයාගේ නම තමයි Lenore Hetrick කියන පුද්ගලයා. Number 3 What is the season mentioned in the poem? මොන season එකේද මේ poem එක මොන season එකකද මේ කියවෙනවා කියලා කියන්නේ? What is the season? Season කියන්නේ ඍතුව. What is the season mentioned in this poem? මොකක්ද ඍතුව? Summer. ගිම්හාන ඍතුව. Summer. දෙවෙනි පේලියේ දෙවෙනි වචන. Summer නේ. ගිම්හාන කාලය. How does the nature plays music? How does the nature plays in the band play window? The nature in the band play kiyaවට. How does the nature play music? කොහොමද කී අහනවා අපෙන් nature එක play කරන්නේ music සංගීතය? කොහොමද?
The wind plays the horn, bird take the tune, the bass part is sung by the man in the moon. Naliana Purwan, the wind plays the horn. දෙවනි instance එකේ පළවෙනි පේලිය. The bird take the tune. නේද? The bass part is sung by the man in the moon. ඔය කොටස් ටික ගන්න පුළුවන් නැත්නම් gather in throngs කියන එකට වඩා ඒවා තමයි ලියන්න වෙන්නේ. The wind plays the horn and the bird take the tune. The bass part is sung by the moon in the main. මේ කොටස් ටික ලියන්න. Write two rhyming words. Rhyming words කියන්නේ එලි සමය ඇති වචන දෙකක් ලියන්නලු. Songs. Songs. I'm going later, better. මෙන්න එලි සමය ඇති වචන. එක සමාන ශබ්ද ඇති වචන. හරි. ඉතින් poem මේක ලියලා experience ගන්න එකක් වටිනවා. අපි මේකක් සාකච්ඡා කරමු. right. ඊළඟට අපිට තියෙනවා වැඩක්. ඒ තමයි write a description about Daniel Vittori into the following points to write description. Daniel Vittori ගැන විස්තරයක් කියනවා. අපිට පුද්ගලයෙක් මෙන්න මේ වගේ මේ විස්තර ටිකක් දීලා එයාගෙන ලියන්න අවස්ථාවක් දෙනවා. Write a description about Daniel Vittori, include the following points to write description. මේ විස්තරය ලියුවද? මේ points ටික අරගෙන ලියන්න තියෙන්නේ. දැන් පටන් ගන්නවා. Daniel Vittori is a cricketer. ඊළඟ නැත්නම් මාත් එක්ක ලියන්න පුළුවන්. Daniel Vittori is a cricketer who played for New Zealand cricket team. Daniel Vittori is a cricketer who played for New Zealand cricket team. ඊළඟට අපි කියනවා he currently spin bowling coach of Bangladesh. Then you know he was the captain. Between 2007 to 2011.
ඔහු විකට් අරගෙන තියෙනවා 300ක්. He has taken 300 wickets. He has taken 300 wickets and scored 3,000 runs. 3,000 runs in Test history. මෙන්න මෙහෙම ඔහු කියලා අර මේ තියෙන කොටස් ටික එකතු කරගෙන හරියට වාක්‍යයක් විතර ගොඩනගාගෙන ලියන්න තියෙනවා. හරිද? He has taken 300 wickets and scored 3,000 runs in Test history. ලියගන්න. He was the most capped Test cricketer. ගොඩක් කල් Test cricketer ක්‍රීඩාව නියම කෙනෙක් විදිහට සලකනවා. He was the most capped Test cricketer. Full stop. He was a left hand bowler. වම පන්දු යවන්නේ. He was a left hand bowler. හරි. දැන් මම ඔබට මේ අවසාන පිටුවේ තියෙන කොටස් ටික ජොයින් කරන්න මම ඔබට උදව් කරන්නම්. ඔබ මේක බලන්න ලියා ගන්න. මම ඔක්කොම ලියන්න යන්නේ. මේක ලියලා ඉවරයි නම් මට කියන්න. ඊට පස්සේ මම කියන්නම් දෙන විදිහ. එහෙම අපිට අර කෙනෙක් ගැනම විස්තරයක් දුන්නාම ඔහොම එකතු කරලා ලියනකොට ඒක එහෙමම ලියන්න බෑ. මේක අර වාක් ඡේදයක් විතර ගොනු කරලා ඔහු කියලා එකතු කරගෙන and කියලා දේවල් වලින් සම්බන්ධ කරගෙන ලියන්න ඕන. හරි ඒක අමාරු දෙයක් නෙවෙයි. එන මේ වගේ ලියන්න පුරුදු වෙන්න. හරි. මෙතෙන් තැනකල් ලියලා ඉවර නම් මට කියන්න. Finish. කියුමේ වාගේ WhatsApp number එක දාන්න. අකින් සාරි භාග්‍ය හරි. එත්මි හරි. ෆ්‍රාන්සි කෞශල්. නැත්නම් මට WhatsApp number එක එවන්න. PDF එකක් එවන්නම් ඒගොල්ලන්ට. හරි.
හරි. කියලා ඉවර නම් ඉතුරු ටික ඔයාලා ලියන්න ඕන මෙන්න මේකමයි මම කියන්නේ. මම කියනකොට ලියා ගන්න. He is known කියලා පටන් ගන්න ඊළඟ කොටස. He is known. He is කියලා මෙන්න මෙතන ඉඳන් මේ පළවෙනි එක ලියන්න. He is known for accuracy, fight and guide rather than a prodigious turn. මේ කොටස ලියන්න. අවසාන පිටේ පළවෙනි පේජේ ලියන්න මෙන්න මේක නේද? He is කියලා ලියන්න. He is කියලා ටියුට් එක අවසාන පිටුවේ තියෙන උඩ තියෙන ලයින් එක ලියන්න. He is known for his accuracy, fight and guide rather than prodigious turn. Prodigious කියන්නේ අති විශාල නල් කැවීම. හරිම නිවැරදි. ඔහු සටන්කාමී බලපෙරන ඊටත් වඩා ඔහුගේ අති විශාල මේ නල් කැවීම ඔහු ප්‍රසිද්ධ පුද්ගලයෙක් කියලා කියනවා. හරිද? ඔන්න ඔබ ඒ කොටස ලියලා ඉවරයි නම් ඊළඟට ඔයා පටන් ගන්න ඊළඟ ලයින් එක ලියන්න මෙහෙමයි. Then retired from the field in 2015 cricket world cup එක කියනවනේ. විශ්‍රාම ගත්තලු 2015 cricket world cup එකේදී. ඔයා කියන්නේ he retired කියලා පටන් ගන්න ඊළඟ full stop වලින් පස්සේ. He retired කියලා ඊටු ඒ ටික ලියන්න. He retired. They retired from the field in 2015 Cricket World Cup. Right. Take on some little right now. Yeah, took his 300 Test cricket in Sri Lanka 2009. ඔහුගේ 300 වෙනි කඩුව ලබා ගත්තේ ලංකාවේ 2009 කියලා කියනවා. ඒතර අපි කියන්න පුළුවන් he took කියලා තමයි පටන් ගන්න full stop එකෙන් පස්සේ he took his 300 cricket කියලා ඒක ලියන්න. Sri Lanka 2009 වල right. Leading ODI wicket taker. යා මේ මොම ඉහළින්ම ඉන්න ODI wicket taker කෙනෙක්. අපි එතන ලියන්න පුළුවන්. He is a leading. He is a leading wicket taker. He is a leading ODI wicket taker කියලා කියනවා ඊළඟවා. කියන්නේ අපිට ලියන්න. He is a leading ODI wicket taker. He is a leading ODI wicket taker. Right? අවසාන ලියන මොකන්ද? Name as team of the tournament for the 2015 World Cup by ICC. එතකොට එතන ලියන්න ඕන he was කියලා ලියන්න. He was named. ඔහුව නම් කළා කියලා පැසිව් වල හරහා ලියන්න ඕනේ කොටස. He was named as the team of the tournament for the 2015 World Cup by ICC. ICC. He was doing his team කියලා ගන්න.
his team was named. Oh my God. His team was named. His team was named as the team of the tournament for the 2015 World Cup by ICC. Right. බලට PDF එකක් එවුවොත් print කරගන්නීමේ හැකියාවක් තියෙනවාද? සමහර තැන්වල නම් එකක් shop එකක් දෙකක් වගේම open කරපු තැන් තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ ඔයාලගේ ප්‍රදේශවල කොහොමද කියලා. print කරගැනීමේ හැකියාවක් තියෙනවද paper එකක් එවුවොත්, tube එකක් එවුවොත්? Yes, sir. Right. I will send a PDF. That's why I asked you to give your WhatsApp number. Group එකට දාන්න තෝ class එකට එන අයට විතරක් PDF එක දෙන්න තමයි මම ඔයාලගෙන් ඉල්ලුවේ. ඉතින් සමහරු දුන්නේ නැහැ තාම ඒවල නැහැ. ඒ නිසා මේ කලිනුත් මම කිව්වා ඔයාලට class එකේ ඉන්න කට්ටියට විතරක් එවන්න. මට ඔයාලගේ WhatsApp number එක විතරක් එන්න. මගේ ළඟ තියෙනවා. නමුත් සමහරව අලුතෙන් එනවා ආයෙ නැති වෙනවා. ඉතින් මම දන්නේ නැහැ කොහොමද මොන ප්‍රශ්න කියලා. ඉන්න අයට විතරක් කොයි අය එනවද කියලා හොයන්නත් බෑ. ඒ නිසා class එකේ දිගටම ආපු අය ඉන්න අයට ඒක එවන්න මට ඉන්න කට්ටියගේ WhatsApp number එක ගන්න මම මැසේජ් එකකුත් අවශ්‍යයක් දාන්නම් එක සැරේකුත් දැම්මා. හරි. හොඳයි. එහෙනම් අපි ඊළඟ දවසේ සම්බන්ධ වෙමු. මේ ටීම් එක අවසන් වුණා. ඊළඟ දවසේ අපි ග්‍රැමර් කොටස වැඩ ගන්නවා. එතෙන් පැයක් යනවා. ඊට පස්සේ අපි ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ කොටස කතා කරනවා. ඊට පස්සේ කරන්න ඕන එක එවන්න මට WhatsApp number එක එවන්න. හරි. හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්නකෝ. If you have any doubts, you can ask from me. No? Right. Signal ප්‍රශ්න වුණා අයට මම